විට අප විසින් සාකච්ඡා කරමින් ඉන්නේ 10 ශ්‍රේණිය 5 වන පාඩම ශ්‍රී ලංකාවේ පැරණි තාක්ෂණය සහ විද්‍යාව කියන පාඩම. ඉතින් පුතේ අපි මෙතනදී පළමු වන පාඩම් කොටසේදී පැහැදිලි කළා කොහොමද ප්‍රාග් ඓතිහාසික යුගය සහ පූර්ව ඓතිහාසික යුගය කියන යුගවල අපේ පැරැන්නන් තාක්ෂණික කටයුතු සිදු කළේ කුමන ආකාරයෙන්ද, ඔවුන් විද්‍යාව කොයි ආකාරයෙන්ද අවබෝධ කරගෙන හිටියේ, ඔවුන් ස්වභාව ධර්මයේ සමග කටයුතු කළේ කුමන ආකාරයෙන්ද, ක්‍රමයෙන් ඔවුන්ගේ දැනුම ඔවුන් වර්ධනය කරගත්තේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව අපි මෙම වැඩසටහනේ පළමු කොටසේදී සාකච්ඡා කළා. අද පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ විද්‍යාත්මක භාවිතයේ පරිණතිය පිළිබඳව කතා කිරීම. විශේෂයෙන්ම ඓතිහාසික යුගයේදී අප විසින් මහ වැව් සෑදීම මෙන්ම ඒ අවශ්‍ය කරන ජලය අපේ කෘෂිකර්මාන්තයට ලබා ගැනීම වගේම නාගරිකයන්ගේ විවිධ අවශ්‍යතාවයන් සඳහා ජලය ක්‍රස් කර ගැනීමේ ක්‍රමවේදයක් දියුණු වෙනවා. ඉතින් ඒ දියුණු වීමට සාපේක්ෂව අපේ රටේ වාරි කර්මාන්තය දියුණු තත්ත්වයට පත්වීම මෙතන ප්‍රථම තාක්ෂණික කාරණාව වශයෙන් අප විසින් සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙනවා. පුතේ අපි හොලෝසීන යුගයේ ඇතිවෙච්ච ඒ පාරිසරික විපර්යාසයන් හේතුවෙන් මිනිසුන් එක්තැනක ජීවත් වීම ආරම්භ කළා. අපි ඒකට ස්ථිරවාසීතාව කියලා කියනවා. ඉතින් අපේ ලංකාවේ මුල්ම ජනාවාස ව්‍යාප්ත වුණේ විශේෂයෙන්ම වියලි කලාපයේ. වියලි කලාපය මුල් කරගනිමින් තමයි ලංකාවේ මුල්වරට ස්ථිර ජනාවාස ව්‍යාප්ත වෙන්නේ. ඉතින් මේ විදිහට ව්‍යාප්ත වෙච්ච මූලික ජනාවාසවල ජීවත් වෙච්ච ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ කෘෂිකර්මාන්තය. ඒ නිසා ඔවුන්ට පැවති ප්‍රධානතම ගැටලුව තමයි තමන්ගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් වෙනුවෙන් ජලය ක්‍රැස් කර ගැනීම. පුතේ ජලය ක්‍රැස් කර ගැනීමට අනුගමනය කරන ලද ඕනෑම ක්‍රියාවලියක් නැත්නම් ඕනෑම ක්‍රමවේදයක් අපි ජල කළමනාකරණය ලෙස අපට පහසුවෙන්ම හඳුන්වන්න පුළුවන්. ඉතින් ජල කළමනාකරණ කටයුතු කරනගෙන යනකොට ඔවුන්ට ඇතිවෙච්ච ගැටලු ආශ්‍රිතයෙන් ඔවුන් යම්කිසි ආකාරයක නව තාක්ෂණික දැනුමක් සොයාගෙන යනවා. ඉතින් අපි ඒ පිළිබඳව තමයි කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම පුතේ අපේ ලංකාවේ මහ වැව් සෑදීම ආරම්භ වෙනවා වසඹ රජතුමාගේ කාලයේදී. ඔයගොල්ලෝ දන්නවා ඇයි වසඹ රජතුමා එක්වරම විශාල වැව් සෑදීම ආරම්භ කරන්න කියලා. විශේෂයෙන්ම ඉන්දියාවේ ක්‍රිෂ්ණගංගා නදිය ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවෙන විශාල ආහාර හිඟයක්. ඒ ආහාර හිඟයට පිළියමක් විදියට ලංකාවෙන් ධාන්‍ය ලබා ගැනීමට එම ප්‍රදේශයේ ඉන්න මිනිසුන් කටයුතු කරනවා. ඉතින් මෙතනදී අපේ ලංකාවේ හිටපු ගොවියන්ට කෘෂිකර්මාන්තයේ යෙදුණු අයට මෙන්ම රජයට තමන්ගේ වගකීමක් ලෙස මේ අන්තර් කලාපීය අවශ්‍යතාවයක් වෙනුවෙන් අපිට ඔවුන්ව නොසලකා ඉන්න බෑ. අපි ඔවුන්ට අවශ්‍ය කරන ධාන්‍ය ටික ලබා දෙන්න කටයුතු කළා. ඉතින් අපිට අප්‍රමාණවත් ධාන්‍ය වගා කර ගැනීමටත් අපි ඉන්දියාවේ ක්‍රිෂ්ණගංගා නදිය ආශ්‍රිත ප්‍රදේශයට ධාන්‍ය සපයීමටත් අපිට විශාල වශයෙන් වගා කරන්න වුණා. ඉතින් වැඩි වැඩියෙන් වගා කරන්න වැඩි වැඩියෙන් ජලය අවශ්‍ය වූ නිසා තමයි වසඹ රජුගේ කාලයේදී එක්වරම විශාල වැවක් නිර්මාණය කිරීම ආරම්භ වෙන්නේ. දුවේ පුතේ ඔයගොල්ලෝ අනුරාධපුරයේ පොළොන්නරුව වගේ පැරණි රාජධානිවල සංචාරය කරද්දී දැකලා ඇති මහ තෙරක් නොපෙනෙන ඉතා විශාල වැව් තියෙනවා. ඉතින් පුතේ මේ වැවක් ජලයෙන් පිරුණාම ඒක පාලනය කිරීමට ඉතාම සුවිශේෂී ආකාරයක දැනුමක් අවශ්‍යයි. ඉතින් පැරණි ඉංජිනේරුවන් සතුව ඒ දැනුම තිබුණු බව එම වැව් වර්තමානයේදී අප ප්‍රයෝජනයට ගැනීමෙන් ඉතාමත්ම සක්සුදක්සේ පැහැදිලි වෙනවා. දුවේ පුතේ වැවක් නිර්මාණය කිරීමේදී තිබෙන ප්‍රධානතම කාර්යය වන්නේ දෙපසින් තිබෙන කඳු වැටි දෙකක් යා කරලා වැව් බැම්ම නිර්මාණය කිරීම. ඒක තමයි වැවක් නිර්මාණය කිරීමේ මූලික අවස්ථාවක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ කඳු වැටි දෙකක තිබෙන නිම්නයක් කරහා ගලා බසින ජල පහරක් හරස් කරලා ඒ කඳු වැටි දෙකට යා කරලා වැව් බැම්මක් නිර්මාණය කිරීම තමයි මුල් කාලයේදී සිදු කරලා තියෙන්නේ. එතනදී දෙපසින් තිබෙන කඳු වැටි වලට වැව් බැම්ම යා කිරීම නිසා වැව් බැම්මට සුවිශේෂී ආකාරයක ශක්තිමත් බවක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ මහ විශාල වැව් බැම්මක් නිර්මාණය කරාට පස්සේ ඇති වෙන්න පුළුවන් ප්‍රධානතම ගැටලුව තමයි මේ වැව් බැම්ම ගිලා බැසීමට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා පොළොවේ තිබෙන පාෂාණ ස්තරය තිබෙන තැන්වල තමයි මේගොල්ලෝ මේ වැව් බැම්ම නිර්මාණය කිරීමට පැරණි ඉංජිනේරුවන් කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මින්නේරි වැවේ වැව් බැම්ම පොළොවේ ක්වාට්සයිට් පාෂාණ විහිදීම අනුව ව්‍යාප්ත වෙලා තියෙන බව නූතන ඉංජිනේරුවන් විසින් Tamanගේ සිදු කරන ලද පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා. එසේනම් දුවේ පුතේ දෙපැත්තකින් තිබෙන කඳු වැටි දෙකකට යා කරලා පොළොවේ පිහිටි
පාෂාණ ස්තරය මත වැව් බැම්ම නිර්මාණය කිරීමෙන් එහි ශක්තිමත් භාවය පවත්වා ගැනීමට පැරණි ඉංජිනේරුවන් කටයුතු කර තිබෙන ආකාරය අපට පැහැදිලි. පුතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ මල්වතුවේ මුහුදට වැටෙන ඒ ගම්මෝයට ආසන්න ප්‍රදේශයේ තිබෙනවා යෝධ වැව. ධාතුසේන රජතුමාගේ නිර්මාණයක්. මේ යෝධ වැවේ වැව් බැම්ම සතකොම් 7ක් දිගයි. මේ යෝධ වැවේ වැව් බැම්ම අඩි 44ක් උසින් යුක්තයි. එන පුතේ ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ වගේ විශාල වැව් බැම්මක් මගින් රඳවාගෙන තිබෙන ජල කඳ දරා ගැනීමට නම් මේ වැව් බැම්ම කෙතරම් ශක්තිමත් ලෙස නිර්මාණය කළ යුතුද යන්න බව. ඉතින් එම නිසා මේ යෝධ වැවේ වැව් බැම්ම විශේෂයෙන්ම ඒක කඳු රහිත ප්‍රදේශයක නිර්මාණය කළ තියෙන වැවක්. ඉතින් එතනදී අර දෙපැත්තේ වැව් බැම්මේ ශක්තිමත් භාවය පවත්වා ගැනීමට දෙපස කඳු වලට යා කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ නිසා මේ යෝධ වැවේ වැව් බැම්ම ඡාපයක් ආකාරයට නිර්මාණය කිරීමට එම ඉංජිනේරුවන් කටයුතු කරලා තියෙනවා. ඉතින් එතනදිත් අපිට පැහැදිලි වෙනවා ඔවුන් සතුව තිබුණු තාක්ෂණික දැනුම ඔවුන් භාවිතා කරලා තියෙන ආකාරය. දුවේ පුතේ වැව් බැම්මක් නිර්මාණය කිරීමෙන් පසුව ඉතා විශාල ජල කඳක් ඒ මත පවත්වා ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේ වැව් බැම්ම ඉතාමත් ශක්තිමත් ආකාරයෙන් පවතින්න ඕනේ. ඒ කියන්නේ මේ වැව් බැම්ම ඉතා සුවිශේෂී ආකාරයට ස්ථායී වෙන්න ඕනේ. ඉතින් පුරාවිද්‍යාඥයන් මේ වැව් බැම්මේ ස්ථායීතාව පිළිබඳව පරීක්ෂා කිරීමට සීගිරියේ මහවැව කියන වැව් බැම්ම ක්‍රමානුකූල කැණීමකට ලක් කළා. එහිදී ඔවුන්ට දක්නට ලැබුණේ මේ වැව් බැම්ම යම්කිසි ආකාරයකට පස්තට්ටු කිහිපයක් මගින් නිර්මාණය කරලා තියෙන බව. එහිදී පුතේ පුරාවිද්‍යාඥයන්ට දැක ගැනීමට ලැබුණා පස්තට්ටුවක්, මැටි තට්ටුවක්, බොරළු තට්ටුවක් සහ කිරිමැටි තට්ටුවක් ආදී වශයෙන් එකිනෙක තදින් තලා ගැනීමෙන් මේ වැව් බැම්ම නිර්මාණය කරලා තියෙන බව. ඉතින් අපේ පැරණි සාහිත්‍ය මූලාශ්‍ර දැක්වෙනවා රුවන්වැලි සෑය නිර්මාණය කිරීමේදී පස්තට්ටු තලා ගැනීමට අපි අලියතුන් භාවිතා කරලා තියෙන බව. ඉතින් ඒ විදිහටම මේ වැව් නිර්මාණය කිරීමේදී වර්තමානයේදී වගේ ඉතාමත්ම කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර නොමැති වුණත් අපි අලියතුන් භාවිතයෙන් මේ වැව් බැම්ම සකස් කර ගැනීමට ඒ පස්තට්ටු තලා ගැනීමට කටයුතු කරලා තියෙන බව ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙන්නේ ඒ වැව් වල ජලය වර්තමානයේදී අපි ගොවිතැන් කටයුතු වලට යොදා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔවුන් ඒවා නිර්මාණය කිරීමේ තාක්ෂණික ක්‍රමවේදය ඉතාමත්ම හොඳින් අවබෝධ කරගත් නිසා. විශාල වැව් බැම්මක් නිර්මාණය කිරීමෙන් පසුව පුතේ මේ වැව් බැම්ම මගින් ඇතිවන විශාල ජල කඳ විශාල ප්‍රදේශයක ව්‍යාප්තව පවතිනවා. ඉතින් මේ ජල පෘෂ්ඨය මත සුළං ප්‍රතික්‍රියා කිරීම නිසා මේ ජල පෘෂ්ඨය මත ජල තරංග ඇතිවීම ස්වභාවිකවම සිදුවන කටයුත්තක්. ඉතින් පුතේ මෙතනදී මේ ජල තරංග ඇවිල්ලා වැව් බැම්මේ වැදිලා වැව් බැම්ම සෝදා යෑම වැළැක්වීමට ඉදි කරලා තියෙන ව්‍යුහයට අපි රළපනාව කියන වචනය භාවිතා කරනවා. ඒ අපි සලපනාව ලෙසත් හඳුන්වනවා. ඉතින් මේ රළපනාව හෙවත් සලපනාව නිසා තමයි වැව් බැම්ම මත ජල රැලි ඇවිල්ලා ඒ ක්‍රියා කිරීමෙන් ඇතිවන වැව් බැම්ම සේදී යාමේ අනතුර වළක්වා ගැනීමට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් වැව් බැම්මේ ඇතුළු පැත්තේ අඩියේ සිට වැව් බැම්මේ ඉහළ ප්‍රදේශය දක්වා කළුගල් ඇතිරීමෙන් මේ රළපනාව නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ රජරට ශිෂ්ටාචාරය තුල සංචාරයක නිරත වෙනවා නම් ඔබලාට මේ රළපනාව කුමන ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවද බව ඉතාමත්ම හොඳින් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. දුවේ පුතේ විශාල වැවක් නිර්මාණය කිරීමෙන් පසුව ඉන්පසුව ඇතිවන ප්‍රධානම ගැටලුව තමයි එම වැවේ එකතු වෙලා තිබෙන ජලය පරිස්සම් සහිතව පිටතට ගැනීම. ඉතින් මෙතනදී පැරණි ඉංජිනේරුවන් ඉතාමත්ම සුවිශේෂී ආකාරයකට කල්පනා කරලා ඔවුන් මේ වැවේ එකතු වෙලා තිබෙන ජලය පරිස්සමෙන් පිටතට ගැනීමට ඉදි කරලා තියෙන ව්‍යුහය අපි සොරවුව ලෙස හඳුන්වනවා. ඉතින් සොරවුවක් නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හැම එකක් පිළිබඳවම පැරණි ඉංජිනේරුවන් කල්පනා කරලා තිබෙන බව අපට ඔවුන්ගේ නිර්මාණ තුලින් පැහැදිලි වෙනවා. මෙරට සොරවු සෑදීමේ තාක්ෂණය පිළිබඳව දිය හැකි හොඳම උදාහරණය වර්තමානයේදී මාදුරුවය ප්‍රතිසංස්කරණය කොට එහි වේල්ලේ සොරවුව සෑදීමට සුදුසු ස්ථානයක් විදේශීය ඉංජිනේරුවන් විසින් සොයා බලද්දී පැරණි සොරවුවක් අපට හමු වෙනවා විදේශික ඉංජිනේරුවන් තීරණය කළ ස්ථානයේ සිදු කළ කැණීමෙන්. එම නිසා දුවේ පුතේ පැරණි ඉංජිනේරුවන් සතුව සොරවු සෑදීමට එම ස්ථානය තෝරා ගැනීම සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී ආකාරයක දැනුමක් තිබුණු බව අපට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා.
දුවේ පුතේ විශාල ගල්පතුරු යොදා ගනිමින් වැව් බැම්මේ නිශ්චිත උස ප්‍රමාණයක මේ සොරවුව නිර්මාණය කිරීමට පැරණි වාර ඉංජිනේරුවන් කටයුතු කරලා තියෙනවා. ඉතින් අපිට හම්බ වෙනවා 4 වන මහින්ද රජතුමාගේ වෙස්සගිරිය සෙල්ලිපියේ මොහොල් නගා යනුවෙන් වචනයක් අපිට හම්බ වෙනවා. ඇත්තටම එතනින් හඳුන්වලා තියෙන්නේ මේ පැරණි සොරවුවේ ජලය පාලනය කිරීමට සකස් කරලා තිබුණු දණ්ඩ පිළිබඳවයි. වැව් බැම්ම විනිවිද යන ආකාරයට ගල්පතුරු යොදාගෙන සකස් කරලා තිබුණු සොරවුව ආවරණය කරලා ඒ ගල් කුළුණක් මගින් ඒ ගල් කුළුණ ඈත්මෑත් කිරීමෙන් පිටවන ජල ප්‍රමාණය සීරුමාරු කිරීම තමයි මෙහිදී සිදු කරලා තියෙන කාර්යය වන්නේ. මෙවැනි ගල් කුළුණක් දියකැට පහන යනුවෙනුත් හඳුන්වලා තියෙනවා. මේ වෙස්සගිරිය සෙල්ලිපියේම එක් තැනක සතරියනක් දිය හිඳ වූ දියකැට පහන් යනුවෙන් යෙදුමක් දැක්වෙනවා පුතේ. එතනදී අදහස් කරලා තියෙන්නේ මේ ජලය පාලනය කිරීමට සකස් කරලා තිබුණු දණ්ඩ රියන් 4ක් උසින් යුක්ත වූ බවයි. දුවේ පුතේ සොරවුව මගින් ජලය පිට කිරීමේදී ඇතිවන අතිවිනාශකාරී පීඩනය පාලනය කිරීමට පැරණි වාර ඉංජිනේරුවන් ඉතාමත්ම සුවිශේෂී ආකාරයක නිර්මාණයක් සිදු කරලා තියෙනවා. අපි ඒ හඳුන්වන්නේ බිසෝ කොටුව කියලා. ඉතින් සොරවුවට ජලය ඇතුළු වෙන්න කලින් යම්කිසි ආකාරයක ගල් වලින් සාදන ලද නලයක් ආකාරයෙන් එය සකස් කොට ඉන්පසුව එය ඉහළින් බැලූ විට නිදක්සේ දිස්වනසේ මෙය නිර්මාණය කරගෙන තියෙනවා. ඒ දුරටත් අර වගේම අර දියකැට පහන වගේම විශාල ගල් කුළුණක් සම්බන්ධ කරලා මේ ජලය පිටවන ජල ප්‍රමාණය පාලනය කිරීම තමයි පැරණි වාර ඉංජිනේරුවන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් මේ සමග පුතාලට ඉදිරිපත් කරන රූපරාමු තුලින් මේ බිසෝ කොටුව පිළිබඳවත් යම්කිසි ආකාරයක වැටහීමක් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දුවේ පුතේ විශාල උසකින් යුක්ත වැව් බැම්මකින් ජලය පිටතට ගැනීමේදී විශාල පීඩනයක් නිර්මාණය වෙනවා. පුතාලා විද්‍යාව පාඩමේදී සාකච්ඡා කරනවා කොයි ආකාරයෙන්ද උස වැඩි වන විට පීඩනය ඊට අනුලෝමව වැඩි වෙන්නේ කියලා. ඉතින් පුතේ මේ වගේ විශාල උසකින් යුක්ත වැවකින් ජලය පිටතට ගැනීමේදී විවිධ උස මට්ටම් වලදී සොරවු නිර්මාණය කිරීමට පැරණි වාර ඉංජිනේරුවන් කටයුතු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් වැවක සොරවු වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි වැවේ වැව් බැම්මේ තරමක ඉහළින් පීඩා තිබෙන ගොඩ සොරවුව. ඒ වගේම තමයි වැවේ පහළම මට්ටමේ නිර්මාණය කරලා තියෙනවා මඩ සොරවුව. මේ මඩ සොරවුව අපි වැවේ නියං කාලවලදී වැවේ අඩු වෙලා තියෙන ජලය පිටතට ගැනීමටත් ඒ වගේම තමයි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු වලදී වැවේ මඩ ඉවත් කිරීමටත් භාවිතා කරනවා. දුවේ පුතේ මෙවැනි විශාල වැවක් නිර්මාණය කරලා ඊට පස්සේ ඒකෙන් ජලය පිටතට ගැනීමට අපි ජලයේ හැසිරීම ඉතාමත්ම හොඳින් අවබෝධ කරගන්න ඕනේ. අපි ඒකට කියන්නේ ජලයේ ගම්‍යතාවය කියලා. ඉතින් පැරණි ඉංජිනේරුවන් සතුව මේ ජලයේ ගම්‍යතාවය පිළිබඳව ඒ වගේම තමයි ජලයේ චාලක ශක්තියට තිබෙන අතිවිනාශකාරී බලය පිළිබඳව ඉතාමත්ම හොඳ වැටහීමක් තිබුණු බව ඔවුන් සිදු කරලා තියෙන මෙම නිර්මාණ මගින් අපට ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා. ඉතින් පුතේ මේ විද්‍යාත්මක පරිණතයේ දියුණුව පිළිබඳව අපි තවත් වැඩසටහනකින් කතා කරමු. ආයුබෝවන්.